ආයුබෝවන් දුවේ පුතේ. අපි අදත් ඔබ වෙත අපොස උසස් පෙළ සිංහල විෂය යටතේ තවත් අපූර්ව පාඩමක් අරගෙන ආවා. ඉතින් දූල පුතාලා දන්නවා ඔබ මේ වෙන විට ඔබගේ විෂය නිර්දේශයට අදාළව සාහිත්‍ය කොටස යටතේ නවකතා, කෙටි කතා, පද්‍ය, ඒ වගේම නාට්‍ය ශාස්ත්‍රයන් ඔස්සේ Tamanගේ දැනුම රසවින්දනය දියුණු කරගෙන තියෙනවා. ඉතින් දුවේ පුතේ අපි අද එකතු වුණේ තවත් අපූර්ව කෙටි කතාවක් රසවින්දනයට සහ ਵਿਚාරයට. දූල පුතාලා මේ වෙන විට දන්නවා. මොකද මේ වෙන විට ඔබ බොහෝ කෙටි කතා රසවින්දිමින් ਵਿਚාරයට ලක් කරමින් ඉන්න නිසා මොනවද කෙටි කතාවක් කියන්නේ? කෙටි කතාවක ලක්ෂණ මොනවාද? මේ හැම දෙයක්ම දැන් ඔබ හොඳින් දන්නවා. ඉතින් ඒ නිසා අපි පාඩමට පිවිසිලා මේකේ අපූර්ව දේවල් ටික සාකච්ඡා කරමු. අපි අද ඔබට එකතු කරගත්තා තවත් අපූර්ව කෙටි කතා කරුවෙකුගේ රසවත් නිර්මාණයක්. ඉතින් දුවේ පුතේ මේ ඔබට එකතු වෙන්නේ අද කපිතන්ගේ පුත්තු නම් වූ අපූර්ව කෙටි කතාව. මෙතනදී දයාසේන ගුණසිංහ නම් වූ කෙටි කතා කරුවව අපි විශේෂ කරගන්නවා. 80 දශකයේ බිහි වූ කෙටි කතා කරුවෙකු හැටියට දයාසේන ගුණසිංහයන් ඔබට මේ රසවත් කෙටි කතාව නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ කෙටි කතාවේ අන්තර්ගතය රසවින්දනයට එකතු වෙන්න පළමුව අපි සුපුරුදු විදිහට අපේ පාඩමට ප්‍රවිෂ්ඨ වෙනවා නිපුණතාව සහ නිපුණතා මට්ටම් ඔස්සේ. ඉතින් බලමු දුවේ පුතේ ඔබට අදත් අපි කෙටි කතාවේ රසවින්දනයට නිපුණතාව කොහොමද බලපාන්නේ? ඒ වගේම නිපුණතා මට්ටම ඉගෙනුම්ඵල ඔස්සේ ඔබ කොහොමද කතාව රසවින්දිමින් ਵਿਚාරය කරන්න කියලා. ඉතින් ඔබ දන්නවා නිපුණතාව 4 බිඳුව යටතේ තමයි කෙටි කතා කලාවේ මූලිකාංග හා විශේෂ ලක්ෂණ හඳුනාගෙන කෙටි කතාව රස විඳිමින් ਵਿਚාරයේ යෙදී. මේ තමයි අපේ නිපුණතාව. ඒ වගේම ඒ නිපුණතාව යටතේ නිපුණතා මට්ටම 4 කෙටි කතාවේ ලක්ෂණ කෙරෙහි අවධානයෙන් යුතුව නිර්දිෂ්ට කෙටි කතාව රස විඳිමින් ਵਿਚාරයට ලක් කරයි. ඉතින් දුවේ පුතේ මේ නිපුණතා මට්ටම යටතේ ඉගෙනුම්ඵල ඔස්සේ තවදුරටත් අපි පාඩම ඉදිරියට ගෙන යනවා. අපි බලමු මේ පාඩමත් එක්ක සම්බන්ධ වෙන ඉගෙනුම්ඵල මොනවද කියලා. මෙහිදී නිර්දිෂ්ට කෙටි කතාව කතුවරුන් කාලය හා සාහිත්‍ය පසුබිම හඳුනාගෙන ඉදිරිපත් කරයි. තවදුරටත් නිර්දිෂ්ට කෙටි කතාව කියවා තේමාව හා අන්තර්ගතය විස්තර කරයි. ඒ වගේම දුවේ පුතේ අපි නිර්දිෂ්ට කෙටි කතාවේ කලාත්මක ලක්ෂණ හඳුනාගෙන පැහැදිලි කරයි. අවසාන වශයෙන් අපි මේ කෙටි කතාව රස විඳිමින් ਵਿਚාරයට ලක් කරනවා. ඉතින් මේ කියන දේවල් ඔස්සේ තමයි අපි මේ කපිතන්ගේ පුත්තු කියන අපූර්ව කෙටි කතාව රස විඳිමින් ਵਿਚාරයට එකතු වෙන්නේ. ඉතින් දුවේ පුතේ මෙහිදී අපි ඔබට නැවත මතක් කරනවා ඔබ මේ වෙන විට කෙටි කතා ලක්ෂණ පිළිබඳව බොහොම හොඳින් අවබෝධ කරගෙන තියෙන්නේ. ඔබ කෙටි කතා ලක්ෂණ පිළිබඳ ඔබේ දැනුම පුළුල් කරගෙන තියෙන්නේ. නමුත් මම හිතුවා නැවතත් මේ පාඩමත් එක්ක මේ පිළිබඳ කෙටියෙන් ඔබට මතක් කිරීමක් කරන්න. අත්දැකීම. අපි දන්නවා කතාවක අත්දැකීමක් හැදෙන්නේ එහෙම නැත්නම් අනුභූතියක් සකස් වෙන්නේ කතාකරුවාගේ හිතේ ඇතිවෙච්ච යම්කිසි සිතුවිල්ලක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔහු අත්දකපු දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් කෙනෙකුගේ අදහසක් වෙන්න පුළුවන්. ඒ ඔස්සේ ඒ අත්දැකීම ඔස්සේ තමයි ඔහු අනුභූතිය සකස් කරගන්නේ. මේ අනුභූතිය ඔස්සේ තමයි කතාවේ කතා ප්‍රවෘත්තියක් ගොඩනැගෙන්නේ. කතා ප්‍රවෘත්තිය සකස් කරගන්න කතා ප්‍රවෘත්තිය දිගට ගෙන යන්න ඔහුට චරිත නිරූපණය අවශ්‍ය වෙනවා. කතාවක චරිත නිරූපණයක් තුලින් තමයි මේ කතාවට ප්‍රාණයක් එකතු කරන්නේ. ඉතින් ඔබ මේ කතාව විතරක් නෙමෙයි වෙන කතාවලදීත් චරිත නිරූපණය පිළිබඳ බොහොම හොඳින් අවධානය යොමු කරන්න ඕන. ඒ වගේම දුවේ පුතේ පසුබිම් නිරූපණය. ඕනම කතාවකට කතාවේ අනුභූතිය ඔස්සේ කතාවෙන් කියවෙන පරිසරය පසුබිම් කරගෙන යනකොට කතාව තවත් නිර්මාණශීලී කතාව තවත් ලස්සන වෙනවා. ඉතින් ඒකට ප්‍රාණයක් ලැබෙනවා. පසුබිමින් තමයි කතාවට අලංකාරයක් ගෙන දෙන්නේ. ඒකත් අපි විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕන. ඊළඟට යථාර්ථ නිරූපණය. මේ හැම කතාවකම යම්කිසි යථාර්ථවත් දෙයක් තියෙනවා. මේ සමාජයේ මේ මිනිසුන්ගේ ජීවිතවල ස්වභාවයන් ඒක මුල ඉඳලම අපි ඕනම නිර්මාණයක් ඔස්සේ දැක්කා. ගීතයක, කවියක, කෙටි කතාවක, නවකතාවක මේ ඕනම තැනක යථාර්ථයක් නිරූපණය වෙනවා. මේ සමාජයේ තියෙන යම්කිසි සිදුවීම්, මිනිසුන්ගේ ස්වභාවයන්, ඒ දේවල්
කතාවලින් නිර්මාණය කරන්න, කතාවලින් ඉස්මතු කරන්න අපේ නිර්මාණකරුවෝ සමත් වෙනවා. ඒ වගේම රචනා උපක්‍රම. ඔහුගේ නිර්මාණය රසවත් කරගන්න රචනා උපක්‍රම එකතු කර ගැනීම වැදගත්. රචනා උපක්‍රම ඔස්සේ තමයි මේ නිර්මාණයට ඊටමත් අලංකාරයක් ගෙන දෙන්නේ. ඒ රචනා උපක්‍රම කතාවෙන් කතාවට විවිධ විදිහට එකතු වෙනවා. තව දුරටත් සංකේත, ඒ වගේම කතාවේ දෘෂ්ටි කෝණය ගැන දරුවෝ දන්නවා දුවේ පුතේ. අපේ කතාකරුවා තමන් කතාව කියවන විට තමන්ගේ කතාවක් විදිහේදී උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය යොදා ගන්නවා. ඒ වගේම ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය, ඒ වගේම නාට්‍ය දෘෂ්ටි කෝණයකුත් අපේ මේ සාහිත්‍යයේදී තියෙනවා. බොහෝ විට කෙටි කතාවලදී උත්තම පුරුෂ සහ ප්‍රථම පුරුෂ කියන දෘෂ්ටි කෝණය යටතේ තමයි කතාව දිගහැරෙන්නේ. ඒ වගේම නිර්මාණාත්මක භාෂාව. භාෂාවෙන් තමයි අපි මේ හැම දෙයක්ම පාඨකයා වෙත, රසිකයා වෙත ගෙන යන්නේ. ඒක ඔබ දන්නවා. භාෂාව කුමන භාෂාවක් වුණත් ඕනම නිර්මාණයක් රසවත්ව රස විඳින්න භාෂාව අවශ්‍ය වෙනවා. ඉතින් මේ විදිහට නිර්මාණාත්මක භාෂාව උපයෝගී කරගෙන කතාව අලංකාර කරගන්න හැටි කෙටි කතාකරුවන්ට, නවකතාකරුවන්ට හැකියාව ලැබෙනවා. ඒ වගේම ජීවන දෘෂ්ටිය. ජීවන දෘෂ්ටියක් කියලා කියන්නේ දුවේ පුතේ මේ කතාවේ අභ්‍යන්තරයෙන් මේ සමාජයේ පවතින යම්කිසි සිදුවීමක්, යම්කිසි මිනිසුන්ගේ ස්වභාවයක්, ඒ වගේම නිරන්තරයෙන් මිනිසුන් හා ගැටෙන යම්කිසි පණිවිඩයක්. ඒ පණිවිඩය ඔස්සේ ජීවන දෘෂ්ටියක් ප්‍රකාශ කරන්න කතාකරුවාට අවශ්‍ය වෙනවා. ඉතින් කෙටි කතාවක ඒක ඊටමත් මනරම් විදිහට එකතු කරගෙන තියෙනවා. ඒක සමාජයට යහපතක් වෙන්න පුළුවන්. මොකද නිර්මාණයක් ඔස්සේ යම්කිසි පණිවිඩයක් දෙන්න ජීවන දෘෂ්ටිය ඔස්සේ හැකියාව ලැබෙනවා. ඉතින් මේ කියන කෙටි කතා ලක්ෂණ ඕනම කෙටි කතාවක තියෙනවා. අපි බලමු අපේ මේ 80 දශකයෙන් බිහි වූ කෙටි කතාකරුවන්ගේ කෙටි කතාවලත් ඒ ලක්ෂණ ගැන, ඔවුන්ගේ නිර්මාණවල තියෙන විශේෂත්වය ගැන මේ ඔස්සේ. ඉතින් ඔබ දැන් නිරන්තරයෙන් දැකලා මේ 80 දශකයේ බිහි වූ කෙටි කතාකරුවන් පිළිබඳව බොහොම රසවත් මතකයන් අපේ දරුවන් වෙත තියෙනවා. මොකද ඔබේ නිර්දේශයට අදාළ බොහෝ කෙටි කතාකරුවන් මේ ඔස්සේ ඔබ රසවින්ද, ඔවුන්ගේ නිර්මාණ ගැන රසවින්ද, ඔවුන් පිළිබඳ තොරතුරු ඔබ දැනුවත් වුණා. අපි නැවත මතක් කරගමු දුවේ පුතේ. මේ අය අතර ඉන්න කේ.කේ. සමන් කුමාර, සෝමවීර සේනානායක, ස්වර්ණශ්‍රී බණ්ඩාර, ජයතිලක කම්මැල්ලවීර, පියසීලි විජේමාන්න, සරත් විජේසූරිය, ලාල් පෙරේරා, එරික් ඉලයප්පාරච්චි, කීර්ති වැලිසරගේ මේ කියන කෙටි කතා කරුවන් මේ 80 දශකය වර්ණවත් කළා. 80 දශකයේ බිහිවෙච්ච කෙටි කතාකරුවන්ගේ නිර්මාණ අපේ මේ කෙටි කතා ලෝකය වර්ණවත් කළා. ඒ වගේම ඔවුන්ගේ නිර්මාණ ඔස්සේ අපි හරි රසවත් කෙටි කතා රස වින්දා. ඒ බව මේ කතාවෙන්නුත් ඔබට පසක් වෙනවා. ඉතින් දුවේ පුතේ මේ කෙටි කතාකරුවන්ගේ නිර්මාණවල ලක්ෂණ කීපයකුත් අපි යලිත් ඔබගේ මතකයට එකතු කරනවා. බලමු අපි 80 දශකයේ කෙටි කතාකරුවන්ගේ නිර්මාණවල අන්තර්ගත ලක්ෂණ. මෙහිදී යථාර්ථවාදී කෙටි කතා නිර්මාණය කරන්න ඕන් නිරන්තරයෙන් පෙළඹුණා. යථාර්ථවාදයේ ඔස්සේ මේ සමාජයේ පවතින ගැටලු, මේ සමාජයේ දකින බොහෝ දේවල් ඔවුන් මධ්‍යස්ථව ඉඳලා තමන්ගේ නිර්මාණයට එකතු කරගත්තා. ඒ වගේම සාම්ප්‍රදායික කෙටි කතා මූලධර්ම හා කතා විකාශනය දෙස නැවුම් දෘෂ්ටියකින් බැලුවා. ඔවුන් වෙනස් විදිහට මේ සාම්ප්‍රදායික බවින් වෙනස් වෙලා වෙනස් විදිහකට මේ සමාජයේ දෙස දකින්න, වෙනදා තිබුණු කෙටි කතාවලට වඩා වෙනසක් දකින්න උත්සාහ කළා. ඒ වගේම ජීවිත අත්දැකීම් හා සමාජ ජීවිතයෙන් උකහාගත් අත්දැකීම ගැඹුරින් නිරූපණය කළා. ඉතින් දුවේ පුතේ මේ විදිහට අපි 80 දශකයේ කෙටි කතාකරුවන්, ඒ වගේම ඔවුන්ගේ නිර්මාණවල ලක්ෂණ ඔබේ හිතේ තබාගෙන තමයි අපේ අද නිර්මාණකරුවා, ඒ කියන්නේ දයාසේන ගුණසේනියන් පිළිබඳව සාකච්ඡා කරන්න ඕන. ඔහුගේ කතාව රස විඳින්න ඕන. අපි බලමු අපේ කෙටි කතාකරුවාගේ විස්තර ටිකක්. දයාසේන ගුණසිංහ 1936 ඉපදිලා ඔහු 1996 දී මිය ගොස් තියෙනවා. ඉතින් ඔහු 1936 ජූනි 13 වෙනිදා ඉංගිරිය ග්‍රාමයේදී තමයි උපත ලබා තියෙන්නේ. ඔහු වෘත්තියෙන් ගුරු වෘත්තිය යෙදුණු ගුරුවරයෙක්. ඒ වගේම ඔහුගේ නිර්මාණ ගැන කතා කරද්දී ඔහුගේ ප්‍රථම නිර්මාණය රන් තැටියක කඳුළු. එක කාව්‍ය නිර්මාණයක් 1974 දී ඔහු නිර්මාණය කළ. ඒ වගේම ඔහුගේ වෙනත් නිර්මාණ යටතේ නොවදිම් සිදුහත් මෙය කාව්‍ය ග්‍රන්ථයක් 1983 දී නිර්මාණය කළ. අපේ දරුවන්ට මතක නම් ඔබගේ සාමාන්‍ය පෙළ විභාගයට පෙර
මේ රසවත් නොවිඳුම් සිදුවත් කියන කාව්‍ය ඔස්සේ කිසා ගෝතමියක නොවේ කියන ඔහුගේ ඊටාම රසවත් පද්‍යයක් අපි රස වින්දා. එය අපේ මතකයේ තියෙනවා. ඒක විශේෂත්වයක් ඔහුගේ නිර්මාණ අතර. ඒ වගේම දොර මඩලාව ඔහු නිර්මාණය කළ තවත් කාව්‍ය ග්‍රන්ථයක් වුණා. ඔහුගේ කෙටි කතා අතර අපි අද කතා කරන කෙටි කතාව අන්තර්ගත ප්‍රථම කෙටි කතා සංග්‍රහය තමයි කැනල් පාරේ නිසාචරයෝ කියන කෙටි කතා සංග්‍රහය. 1986 දී ඔහු මෙය නිර්මාණය කළේ. ඒ වගේම වෙනත් කෙටි කතා අතර ඔහුගේ තිබුණා කේතුමති හෝටලේ රාත්‍රියක් කියන 1990 දී ඔහු නිර්මාණය කළ අපූර්ව කෙටි කතා සංග්‍රහය. ඔහු මේ වෙනකොට පරිවර්තන සාහිත්‍ය සම්බන්ධයෙන්ුත් සම්බන්ධ වෙලා තිබුණා. එහිදී පොදු ජනයාගේ මිනිසෙක් 1988 දී ඒ වගේම නදීතෙර කුමරිය 1985 දී ඔහුගේ නිර්මාණ අතරට එකතු වුණා. ඉතින් දුවේ පුතේ ඔබට ඔහුගේ නිර්මාණ අන්තර්ජාලය ඔස්සේ නරඹන්න පුළුවන්. ඒ වගේම ඔහුගේ කෙටි කතා රස විඳින්න පුළුවන්. මම ඒ වෙනුවට ඔහුගේ කෙටි කතාවල කීපයක් මේ විදිහට එකතු කරගත්තා පොත්වල පිටකවර. තව දුරටත් ඔහුගේ නිර්මාණ ඔස්සේ ඔහු ඉතා මනරම් තීරු ලිපි රචකයෙක්. පුවත්පත් කලාවේදියෙක් හැටියට ඔහු විශේෂත්වයක් ගත්ත පුද්ගලයෙක් ගුරුවරයෙක් වුණාට ඔහු තීරු ලිපි වල සම්බන්ධ වෙලා පුවත්පත් කලාවත් එක්ක බොහොම හොඳින් සම්බන්ධ වෙච්ච නිර්මාණකරුවෙක්. රයිගම් රාළ ඉතාමත් ප්‍රසිද්ධ තීරු ලිපියක් හැටියට අපි පුවත්පත්වල දකිනවා. ඒ වගේම ඔහු විද්‍යා ප්‍රබන්ධ කතා ලියූ කතුවරයෙක්. නිල් තාරකාවට ගිය තිදෙනා නමින් ඔහු 1991 දී ඔහුගේ මේ නිර්මාණය ඉදිරිපත් කරලා තිනවා. ඉතින් මේ දේවල් අපිට වැදගත් වෙනවා අපේ කෙටි කතාව රස විඳීමේදී ඔහු පිළිබඳ මතක අවදි කරන්න. ඉතින් අපේ දූල පුතාලා ඉතාමත් හොඳින් දැනගත යුතුයි ඔහුගේ විස්තර. ඒ ඔස්සේ තමයි අපි අපේ කතාවට පිවිසෙන්නේ. කපිතන්ගේ පුත්තු කියන කතාව. ඉතින් දුවේ පුතේ මම අන්තර්ගතයේ කොටස් කීපයක් ඔබට කතාව මතක් වෙන්න එකතු කරගත්තා. ඔබ කියවලා ඇති මේ වෙන විට. කපිතන්ගේ පුත්තු නම් වූ කෙටි කතාව මේ කතාවේ විශේෂත්වය වෙන්නේ සමාජයේ පැවති යම්කිසි සිදුවීමක්. ඒ සමාජයේ තිබුණු එක්තරා කාල සීමාවක තිබුණු යම්කිසි සිදුවීමක් අලලා ඔහු මේ කතාව රස විඳින්න අපිට ඉඩ සැලැස්සුවා. ඔහු එය දෙස මධ්‍යස්ථව ඉඳලා මේ කතාවේ අපූර්ව තැන් කීපයක් අපිට එකතු කරා. ඒදී බලමු අපි ටිකක් කතාව කොයි විදිහද කියලා. කතාව ආරම්භයේදී කපිතාන් ජයවීර මේ කතාවේ ප්‍රධාන චරිතය. ඔහු තමයි මේ කතාව දිගහරින්නේ. කතුවරයා ඔහුගේ ලවා තමයි මේ කතාව දිගහරින්නේ. මේ කතාවේ තියෙනවා අර අධ්‍යතාර්ථවාදය කියන බව. මොකද කතුවරයාට කියන්න බැරි ගොඩක් දේවල් මේ චරිතය ඔස්සේ ප්‍රකාශ කරනවා. ඒ චරිතය ඔස්සේ ඔහු අතීතයට යනවා. ඔහුගේ සිහින එක්ක ඔහු අතීතයට යනවා. ඔහුගේ ළමා කාලයට යනවා. ඒ ඔස්සේ තමයි මේ කතාවේ ප්‍රධාන තේමාවට සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒක හරි රසවත්. ඒ වගේම හරි සංවේදී ජනක කතාවක්. අපි කපිතන්වරයෙකුගෙන් දකින දේට වඩා වෙනස් දෙයක් මේ කතාව අන්තර්ගතයේදී රස විඳිනවා. ඉතින් දුවේ පුතේ අපි බලමු කීපයක් මේ කතාවේ කොටස්. කතාව ආරම්භයේදී කපිතාන් ජයවීර සිය පිරිවර සමග ලන්ද මුදුනට පැමිණෙනවා. ඒ සමගම ඇති අවට පරිසරය පෙන්වා දීමක් මේ කතාවේ සිදු වෙනවා. කතුවරයා චිත්තරූප මවමින් මේ පිළිබඳ ඉදිරිපත් කරනවා. මොකද ඔහු මේ රාජකාරියට පැමිණියේ ලන්දක් මුදුනට. ඔහුට ඒ මුදුනට ආවම ඒ පරිසරය දැක්කම Tamanගේ අතීතයට යනවා ඔහු. මේ පරිසරයේම තමයි ඔහු හැදී වැඩුණේ. ඔහු පාසල් ගියේ. ඉතින් ඔහු සමීප වෙච්ච පිරිස මේ ගම්මානේ ඉන්නවා. මේ ලඳු කැලෑවල ඔහුගේ මතකයන් තියෙනවා. ඔහු ආපු රාජකාරිය පවා ඔහුට අමතක වෙනවා. ඉතින් ඒ පිළිබඳ කතාවේ අතීතාවර්ජනය මගින් වර්තමානයේ පෙන්වා දීම කපිතාන්ගේ බාල කාලය. ඇත්තටම කපිතාන් සිය බාල කාලයට පිවිසෙනවා මේ මොහොතේ. ඒක සංවේදී විදිහට කතුවරයා ඉදිරිපත් කරනවා. මොකද කතාවට පරිසරය සකස් කරගෙන තියෙන්නේ ඒ ඔස්සේ. ඒ වගේම පතරොම් තුවක්කු රැගත් පිරිසක් මතුවෙනවා. මේ කතාවේ විශේෂත්වයක් වෙන්නේ මේ කපිතාන්වරයා කන්ද මුදුනට එන්නේ යම්කිසි කටයුත්තකට. එතනදී ඔහුගේ සිතුවිලි අතරින් එකපාරට මතුවෙනවා මේ පතරොම් තුවක්කු රැගත් ගත්ත පිරිස. ඒ අය එල්ල කරලා තමයි. ඒ අය මුණ ගැහෙන්න, ඒ අය දිහා බලන්න තමයි ඔව් මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් කපිතාන්ගේ කණ්ඩායම ලන්ද පුරා මේ අයට වෙඩි වරුසාවක් එල්ල කරනවා. මේක කතාවේ තියෙනවා. ඔබ කතාව රස විඳිද්දි ඇයි මේ වෙඩි වරුසාවක් යෙදුවේ? මොකද මේ වෙඩි වරුසාවකින් බලාපොරොත්තු වන්නේ වෙඩි වරුසාව නිසා
අර අයට මොකද වුනේ කියන එක කතාව කියවද්දී ඔබට දැනෙනවා. ඉතින් සතුරන් විප්ලවකාරී පිරිසක් හැටියට මේ සතුරන් විප්ලවකාරී පිරිසක් හැටියට තමයි දකින්නේ. ඒ නිසා ඒ අය අතරින් විප්ලවකාරයෝ මියගොස් තුවාල ලබා සිටි පිරිස සොයා ගන්න සිද්ධ වෙනවා. මොකද විප්ලවකාරයෝ ගොඩ අතරින් එක්කෙනයි මිය යන්නේ. නමුත් මොවුන් හිතනවා ගොඩ දෙනෙක් මිය ගිහින් කියලා. කතාවේ බලද්දී එක්කෙනෙක් පමණක් මියගොස් සිටින හැටි දක්නට ලැබෙනවා. ඉතින් මේ පුද්ගලයා මියගිය පුද්ගලයාගේ පරිසරය කපිතන්ට අහන්න ලැබෙනවා. ඒ පුද්ගලයා පිළිබඳව සොයා බලද්දී ඔහු කවුද කියලා බලද්දී ඔහුට නැවත අතීතයට යන්න සිද්ධ වෙනවා. මොකද මේ මියගිය පුද්ගලයාගේ පියා කපිතන්ගේ ළමා කාලයේදී තමා සමග හැදී වැඩුණු තමා සමග කෙලිදෙලින් සිටපු තවත් යහළුවෙක්. අතීතයේ සමග තම දරුවාද ඔහුට මතක් වෙනවා. මොකද මේ සිදුවීමත් එක්ක කපිතන් යනවා තමන්ගේ දරුවා වෙතට. මේ කතාවේ හරි සංවේදී වෙන්නේ එතනදී දුවේ පුතේ. මොකද මේ පිරිස දැක්කම මේ සමාජයේ විප්ලවකාරී කටයුත්තක යෙදෙන මේ තරුණ දරුවන් දැක්කම කපිතන්ට මතක් වෙනවා තමන්ගේ දරුවා. තමන්ගේ දරුවා තමන්ට අමතක වෙලා මග ඇරිලා. මොකද හරි විනෝදයෙන් සංගීතයට සම්බන්ධ වෙච්ච දරුවෙක් තමන්ට ඉන්නවා. නමුත් ටික කාලයකදී මේ දරුවා පිළිබඳ හැම දෙයක්ම අමතක වෙනවා. මම හිතන්නේ රාජකාරී ස්වරූපයත් එක්ක ඒ දේ සිද්ධ වෙලා ඇති. හමුදා සේවයේ රාජකාරී සමග බොහෝ විට ඔවුන්ට රාජකාරිය ප්‍රධාන තැන දෙන්න වෙනවා. එතනදී තමන්ගේ ගෙදර අය, තමන්ගේ දරුවන් මග ඇරෙන අවස්ථා තියෙනවා. ඉතින් කපිතන්ට මේ වෙලාවේ මේ සංවේදී ජනක මොහොතේදී ඔහු රාජකාරිය ඉටු කරත් අර මියගියේ තමන්ගේම යහළුවෙක්ගේ දරුවෙක් නිසා ඔහුට තමන්ගේ දරුවත් මතක් වෙනවා. නමුත් ඔහුත් මේ වෙනකොට කපිතන් අතින් මග ඇරිලා තිබුණා. ඒක කතාකරු ඉස්මතු කරනවා. ඔබ කතාව රස විඳිද්දී මේ තැන හොඳින් බලන්න දුවේ පුතේ. ඒ වගේම එක් අයෙක් මිය ගොස් සිටි බව සහ සෙසු සතුරන් සොයා බලෑනිය දෙකොටසකට බෙදී දෙපසකට ගමන් කරනවා. මොකද එක්කෙනයි මිය ගිහින් තියෙනවා දැක්කේ. තවත් අය මිය ගිහිල්ලාද? මොකද කණ්ඩායමකටයි මේ වෙඩි වරුසාව තිබ්බේ. ඒ නිසා අනිත් පිරිස හොයාගෙන මේ පිරිස ගමන් කරනවා. ඒ ඇඳිරි නීති දාන කාලවකවානුව මේ වෙලාවේ කතුවරයා මතක් කරනවා. මොකද මේ හදිසි ඇඳිරි නීතියත් එක්ක සමාජය වෙනස් වෙනවා. මිනිස්සු බය වෙනවා. ඒ වගේම ඔවුන්ගේ කටයුතු වෙනස් කරගන්න සිද්ධ වෙනවා. හැමෝම ගෙවල් වලට කොටු වෙනවා. මේ දේත් කතුවරයා පොඩ්ඩක් ඉස්මතු කරනවා කතාවේ එක්තරා තැනකදී. මොකද කපිතන් මේ ඇඳිරි නීතිය මතක් කරගෙන තමයි ඊළඟ පියවරට යන්නේ. අර මියගිය පුද්ගලයා මියගිය කොළුවාගේ මුහුණ දැක්කට පස්සේ ඔහුට වෙනසක් ඇති වෙනවා. මියගිය කොළුවාගේ මුහුණ හඳුනා ගන්න ඔහුට කෙනෙක් උදව් වෙනවා. ඒ උදව් වීමත් එක්ක නැවත කපිතන් අර අතීතයට යනවා. ඒ අතීතය හරි රසවත්. නමුත් මේ වෙලාවේ ඔහුට ඒක හරි හිතට බොහොම තදින් දැනෙනවා. ඒක කතාවේ තියෙනවා. ඔබ කතාව රස විඳිද්දී හොඳින් බලන්න දුවේ පුතේ. මේ කපිතන්ගේ ජීවිතය අපි දකින්නට වඩා වෙනස් බවකින් කතුවරයා ඉස්මතු කරලා තියෙනවා. එතනදී මේ ඉන්නේ ඩේවාගේ කොළුවා බව හඳුනා ගැනීම. කපිතන්ගේ සිත මදකට ගමේ අතීතයේ වෙත දිව යාම. ඉතින් දුවේ පුතේ මේ කතාවේ ඩේවා කියන චරිතය පිළිබඳව අපි මතක් කරන්න ඕන. මොකද කපිතන්ගේ හිත පොඩ්ඩක් හෙලවුණා. මේ මැරිලා ඉන්නේ ඔහුගේ පුතා කියපු නිසා. මොකද ඔහු සමග කුඩා කාලයේ එකට හැදුණු මිතුරෙක් ඩේවා කියන චරිතය. ඒ ඔස්සේ ඔහුගේ අතීතයට අපි අර අධ්‍යයථාර්ථවාදී කියලා කතාවට එකතු කරගෙන තියෙන්නේ කතුවරයා. මේ අධ්‍යයථාර්ථවාදී කතාවක් හැටියට ඉස්මතු වෙන්නේ මේ අතීත ස්මරණ. මේවා නිරූපණයක් හැටියට හරියට රූපයක් හැටියට චිත්‍රයක් හැටියට අපි ඉදිරියට ගේනවා කතුවරයා මේ චරිතය ඔස්සේ. ඉතින් ඔහුගේ සිතුවිලි ඩේවාගේ චරිතය මතක් වෙද්දි මේ සිදුවීමත් එක්ක ටිකක් හිත ගැස්මක් එක්ක ඒ වගේම හිතට පොඩි වෙනසක් දැනෙනවා. ඒ ඔස්සේ ඔහු ඒ අතීතය මතක් කරනවා. බලමු දුවේ පුතේ කතාවේ ඉදිරියට. ජයවීර වතුරාණය වෙත පියමැනීම. Tamanට උගුලක් මානා ඇත්තැයි ඔහුට සිතුනි. දැන් ඔහු තව පිරිස හොයාගෙන මේ ගමේ ඇතුළට ගමන් කරනවා. එතනදී වතුරාණේ කියන මේ ප්‍රදේශය මේ වතුරාණේ පුරාම ඔහුගේ මතකයන් එක්කම ඔහු ටික ටික ගමන් කරද්දී ඔහුගේ හදවතට දැනෙනවා Tamanට උගුලක් අටවල ඇතිද කියලා. මොකද මොහු කපිතන්වරයෙක්. ඔහුට දැනෙනවා මේ හැම දෙයක්ම ඔහුට සාමාන්‍ය ලෝකයට වඩා වෙනසක් මේ උගුල් ගැන දැනෙනවා. ඉතින් ඔහු ඒ සිතුවිල්ලත් ඔස්සේ තමයි ගමන් කරන්නේ. ඒ ගමන් කරද්දී කැබෙල්ල ගසක කොළ අතු සරසර ගන්වමින්
මල බැඳුණු කිරිටින් එකක් වැටෙනවා. මේ සිදුවීම ඒක එකපාරට මහා හඬින් පුපුරා යනවා. මොකද මේ කිරිටින් එකක් නෙමෙයි මහා ගොඩක් එකපාරටම වැටෙන්නේ. මෙතනදී අපි කතාවේ තියෙනවා මේක අර පොඩි බෝම්බයක් හදලා තියවිලා බෝම්බයක් පුපුරා යාමක් වගේ. ඒක කිරිටින් වලට සකස් කරපු දෙයක්. ඉතින් ඔහු අනපේක්ෂිත විදියට ඔහුට යමක් දැනුණා. ඔහුට මේ වතුරාණේ ඇතුළට යද්දි දැනුණා යම්කිසි දෙයක්. නමුත් ඔහු අපේක්ෂා කළේ නෑ මේ වගේ දෙයක් වෙයි කියලා. එකපාරට එය පුපුරා යනවා. ඒකෙන් සිද්ධ වෙන්නේ ඔහුගේ ලපැත්තේ තුවාලයක් හැදෙනවා. මේ තුවාලෙන් උල්පතකින් මෙන් රුධිරය ගලා යනවා. ඔහු සිතුවිලිත් එක්ක මේ රුධිරය ගලා යන එකත් ඔහු බලන් ඉන්නවා. මේ කතාවේ තියෙන්නේ මොකද ඔහුට නිකන් ඒක මේ තමන්ගේ නෙමෙයි වගේ දකිනවා. ඔහු දකිනවා තමන්ගේ රුධිරය ගලා යන ඔහු බලාපොරොත්තු නොවුණු දෙයක්. ඒ වගේම නොඑක් සිතුවිලි එක්ක ඔහු මේ අවස්ථාවට මුහුණ දෙනවා. ඒ වගේම මේ මින් සිදුවීමත් එක්ක ඔහුගේ පියවි ලොව අවසන් වෙනවා. ඒ බව කතුවරයා දැකලා තියෙන්නේ මෙන්න මේ විදිහට. පියවි ලොවින් දුටු අවසන් දේ දන හිසට වැටී තිබුණු පැරකුම් නම සහිත කොළ කැබැල්ල දැකීම. මේ පැරකුම් කියන ටින් වල තමයි මේ බෝම්බය සකස් කරලා තියෙන්නේ. ඔහුගේ පියවි ලොව අවසන් වෙනවා මේ මොහොතේ. ඔහුට අර අපි දන්නවා දුවේ පුතේ කෙනෙක් මරණාසන්න මොහොතේ චිත්තය. ඒ ආසන්නම දේ ඔහුට නැවත නැවත මතක් වෙනවා මරණයටපත් වුණාට පස්සේ. ඉතින් කතුවරයා ඔහුගේ මරණින් පසු ලෝකයක් මේ කතාවට එකතු කරගෙන තියෙනවා. ඒකත් කතාව අවසානයේදී මෙන්න මේ විදිහට තියෙනවා. ඔහු මැරුණට පස්සේ ඩේවා මුණ ගැහෙනවා. මොකද කතාවේ යම් තැනක කියලා තිබුණා ඩේවා මිය ගිය බව. ඒ වගේම පුතා මැරීම නිසා කපිතන්ට ඩේවා වෙඩි තියන්න හදනවා. ඒ වෙඩි තියන්නේ අර පුංචි කාලේ සෙල්ලම් කරපු බටතුවක්කුවකින්. කිරිල්ල පොකුරක් අරගෙන බටතුවක්කුවකින් වෙඩි තියන්න තමයි ඩේවා එන්නේ. ඉතින් මේ කපිතන්ගේ මරණයෙන් පසු ඔහු දකින දේ. එතකොට ඩේවා අහනවා ඔහුගෙන්. මැරුවේ උඹේ පුතා නෙමෙයි. ඒ මගේ පුතා ඩේවෝ. ඔබ මගේ පුතා මැරුවා නේද කියලා අහද්දි නෑ නෑ ඒ මගේ පුතා. ඉතින් එතනදී ඩේවාගේ පුතා මගේ පුතා කියන්නේ දෙන්නෙක් නෙමෙයි කියලා කපිතන්ට දැනෙනවා. ඔහු කියන්නේ ඒකයි නෑ ඒ මැරුවේ මගේ පුතා කියලා. එහෙනම් කමක් නෑ වගේ ඩේවා අර කරන්න හදන වැඩෙන් ඉවත් වෙනවා. එතනදී වතුරාණ පැත්තට යමු අපි එහෙනම්. මොකද ඔහුගේ තරහ නැති වුණා. පුංචි කාලේදීත් මේ වතුරාණේට ඕන් ගමන් කරන අතීතය අර සිතුවිලි එක්ක එකතු වෙනවා. මාදන් ඉදිලා ඕසෙට ඇඹුල් පෙර වකාරේ මුද්ද පුංචි කාලේ පාසල් යන කාලේ මේ ඔස්සේ ඔවුන්ගේ ළමා ජීවිතේ ගත කරපු හැටි අර සිතුවිලි එක්ක මතක් කරනවා කතුවරයා. ඒ වගේම ඔවුන් මේ ගමන් කරද්දී ඔවුන්ට හමු වෙනවා තවත් දෙදෙනෙක්. ඔවුන් ඉදිරියේ තවත් දෙදෙනෙකු ගමන් කරන බව පේනවා. ඒතනදී තමන්ගේ පුතා දැන් කපිතන්ට තමන්ගේ පුතා ගැන සිතුවිල්ලක් ඇති වුණා මේ මරණයත් එක්ක. තමාගේ පුතා හා ඩේවාගේ පුතා දුටු විට මුවගට සිනහවක් නැගෙනවා. මේ සිනහව අර සියලුම දේ අමතක කිරීමක්. මොකද මේ වෙනකොට මේ කතාවෙන් කතා කරන අර පරිසරය, ඒ වගේම තරහව, වෛරය එක්ක ඒ වගේම රාජකාරී තමයි. නමුත් ඒ ඔස්සේ ගමන් කරපු කතාවක අර සිනහවෙන් හැමදේම වෙනස් වෙනවා. මොකද කපිතන් හීනෙන් දකින්නේ ඩේවගේ පුතා එක්ක තමන්ගේ පුතා. හීනෙන් කියන්නේ දරුවනේ මෙතන මරණෙත් එක්කම දකින දෙයක්. ඒක කතුවරයා අපි වෙන කතාවලත් මේ වගේ දැකලා තිනවා. මේ කතාවට එකතු කරගන්නේ අර කපිතන්ගේ හිත වෙනස් වෙච්ච එක. කපිතන් අතීතයට ගිය හැටි. ඒ අතීතයත් එක්ක තමයි ඔහු මරණින් පස්සේ මේ විදිහට දකින්න නැති කියන සිතුවිල්ලක් කතාවට ගොනු කරගෙන තියෙන්නේ. මේ තැන් විශේෂයි කතාවේ. අවසානයේ කපිතන්ව හොයාගෙන එනවා ලුතිනන්. තමන්ගේ නායකයා මල බව දැන මිනිසුන් සංහාරයේ යෙදීමට ඔහුට කේන්තියක් ඇති වෙනවා. මිනිසුන් සංහාරයේ යෙදීමට කේන්තියෙන් මැෂින් තුවක්කුව අතට ගත්තද මල කපිතන්ගේ මුහුණේ වූ ආශ්චර්යවත් සිනහව ඔහුගේ කෝපය නිවා සිත සංසුන් කරනවා. මොකද මේ වෙනකොට තමන්ගේ නායකයා මරණයටපත් වෙලා. ඔහුගේ නිසල දේහය දැක්කම ඊට පහළින් ඉන්න කණ්ඩායමට කේන්තියක් ඇති වෙනවා. මොකද ඔවුන් ආවේ රාජකාරියට. එදා සමාජයේ තිබුණු යම්කිසි සිදුවිල්ලට. ඉතින් ගොඩක් මිනිස්සු මරන්න තරම් කේන්තියක් ඇති වුණත් කපිතන්ගේ මුහුණේ අවසානයේ තිබුණු සිනහව. ඉතින් කතුවරයා මෙතනදී හරි සංවේදී වෙනවා. මොකද ඒ සිනහව අර දරුණු රාජකාරියත් එක්ක හිනාවක් මතුවෙනවා කියන දේ. ඒ කියන්නේ ඒ කතාවේ අභ්‍යන්තරේ මිනිසුන්ගේ ස්වභාවය රාජකාරී මට්ටමක වුණත් කපිතන්ගේ හිතේ ඇතිවෙච්ච හැම දෙයක්ම අර සිනහවෙන් ප්‍රකාශ කරනවා. ඉතින් සිනහව එක්ක මේ හැම දෙයක්ම වෙනස් වෙච්ච හැටි. අර
කේන්තිය අර අය තුල ඇති වෙච්ච කේන්තිය මග හැරුණු හැටි කතුවරයා දක්වනවා. ඉතින් එය ඔබ කතාව රස විඳිද්දී එකතු කරගන්න දුවේ පුතේ. ඉතින් අපි බලමු මේ කතාවේ එකින් එක රස වින්දනය කොයි ආකාරයේද කියලා. අපි මෙතනදී කෙටි කතා ලක්ෂණ ඔස්සේ තමයි දුවේ පුතේ කතාව රස විඳිය යුත්තේ. අපි බලමු කතාවේ තේමාව. ඔබ මේ වන විට කතාවේ තේමාව පිළිබඳ බොහෝ දැනුවත්. මේ මොකද්ද මේ කතාව කියන එක ඔබට දැනුණා. ඉතින් තවදුරටත් ඔබගේ දැනුම ඔබට අවශ්‍ය කොටස් ලියා ගන්න අවශ්‍ය නිසා මේ විදිහට මම එකතු කරා. බලමු අපි ලාංකේය ජන සමාජය තුළ ආර්ථික සමාජීය හා දේශපාලන ක්ෂේත්‍රවල ඇති වූ ප්‍රබල සමාජ විපර්යාසයක් හේතුවෙන් විප්ලවීය කටයුතු වලට අවතීර්ණ වූ අහිංසක ගැමි දරුවන්ගේ ඛේදනීය ඉරණම ප්‍රකාශ කිරීම. එය මැඩ පැවැත්වීමට ගිය කපිතාන්ගේ ක්‍රියාකලාපය. ඔබ දැක්ක මේ කතාව තුළ මේ තේමාව ඔස්සේ තමයි අපගේ කතාකරු මේ කතාව පෙළගස්සලා තියෙන දයසේන ගුණසිංහයන්ගේ කතාවල විශේෂයෙන් කැනල් පාරේ නිසාචරයෝ කියන කතා සංග්‍රහය මම ඉදිරියේදී ඔබට එකතු කරා. ඒ කෙටි කතා සංග්‍රහයේ තිබුණ මේ වගේ අපූර්ව කතා. ඔහු පළමු කෙටි කතා සංග්‍රහයෙන්ම අපිව මේ විදිහට ග්‍රහණය කරගත්තා. ඔහුගේ තේමාවන් සකස් වුණේ ඊටාම ත්‍රසවත් විදිහට මේ සමාජයේ පවතින ගැටලු. ඉතින් එක්තරා කාලයක සමාජයේ පැවතිච්ච ගැටලුවක් ඔහු වස්තු බීජ කරගත්තා. ඒ ඔස්සේ තමයි ඔහු තේමාව සකස් කරගත්තේ. තේමාව වැදගත් වෙනවා වගේම කතා ප්‍රවෘත්තිය. කතා ප්‍රවෘත්තිය විශේෂත්වයක් වෙනවා මේ කතාවට. මොකද ඒ ඔස්සේ තමයි ඔහු කතාව ගලාගෙන යන්නේ. කැරලිකරුවන් මර්ධනය කිරීමට කැලයට ගිය කපිතාන් සිය ළමා කාලයේ සමග අතීතාවර්ජනයට ගමන් කරමින් කතාව ඉදිරිපත් කරයි. තවද ලන්ද පුරා තැබූ වෙඩි පහරින් විප්ලවකාරයෝ එක් අයෙක් මැරී අනික් අය තුවාල වීම. කපිතාන්ගේ ළමා කාලයේ ගෙවුණු පරිසරය මතක් කරමින් සිටියේදී ඔහුට කොළු රැළ එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයට ලක්ව මිය යාමට සිදුවීම. මියගිය කපිතාන් ලවා මරණයට පසු ලෝකයක්ද විවරණය කරනවා. කතා ප්‍රවෘත්තිය සකස් වෙලා තියෙන ওই විදිහට. මේ තියෙන තැන් දෙස සියුම්ම බලන්න දුවේ පුතේ. ඔබට දැනේවි, ඔබට හැඟේවි මේ කතාව අපේ මෙතෙක් රසවිඳි කතාවලට වඩා වෙනස් තේමාවක් ගත්තා. මේ කතා ප්‍රවෘත්තිය සකස් වෙලා තියෙන අර අධි යථාර්ථවාදී කියන රීතේ යටතේ තමයි. නමුත් ඒ කතා ප්‍රවෘත්තියේ තියෙනවා අපි වෙනස් බවක්. මෙතෙක් විදි කෙටි කතාවලට වඩා වෙනස් බවක් මේ කතා ප්‍රවෘත්තියේ දක්නට ලැබෙනවා. ඒ ඔස්සේ අපි චරිත නිරූපණයට යමු වෙමු. චරිත කොයි විදිහටද මේ කතාවේ එකින් එක නිරූපණය වෙන්නේ. අපි මෙතනදී කපිතාන් ජයවීරගේ චරිතය. කපිතාන් ජයවීරගේ චරිතය කතුවරයා ප්‍රධාන චරිතයේ හැටියට එකතු කරගෙන තියෙනවා. ඔහු මේ කතාව ප්‍රාණවත් කරනවා. මොකද මේ කතාවේ කතාකරු නැත්නම් අපේ කතුවරයා කතාව කියවගෙන යන්නේ මේ චරිතය ඔස්සේ. ඔහු දෙටු එක්තරා සමාජ දේශපාලන වකවානුවක් ඒ සමාජයේ ජීවත් වුණු මිනිස්සු ඒ මිනිසුන්ගේ ක්‍රියාකලාපය ප්‍රකාශ කරන්නේ කපිතාන් ජයවීර ඔස්සේ. කපිතාන් ජයවීර යනවා අතීතයට වර්තමානයට. ඔහුගේ සිතුවිලි මේ හැම දෙයක්ම මේ චරිතේ නිරූපණය කරනවා. ඉතින් අපි ඊටමත් හොඳින් රස විඳින්න ඕන මේ ඔහුගේ චරිතයේ ස්වභාවය. ඒ ප්‍රධාන චරිතයක්. ඉහළ හමුදා නිලධාරියෙකු වුවද සංවේදී හදවතක් සහිත චරිතයක්. ඇත්තටම හමුදා නිලධාරීන් පිළිබඳ අපේ සිතුවිලි මතක වෙනස් වෙන්න පුළුවන් බවට පත් වෙනවා මේ කතාව රස විඳිද්දි. මොකද වෙනස් වෙන හේතුව තමයි මේ කපිතාන්ගේ ක්‍රියාකලාපය. ඔහුගේ සිතුවිලි, ඔහුගේ චිත්ත අභ්‍යන්තරය කතුවරයා ඊටා මැනවින් නිරූපණය කරනවා. ඒ බව ඊටාම හොඳින් හරි සියුම් විදිහට හිතන්න දුවේ පුතේ. මොකද චරිත නිරූපණය කතාව ප්‍රාණවත් කරනවා. කතාව ගෙනියන්න, කතාවට ජීවයක් දෙන්නේ චරිත. ඉතින් ඔහුගේ චරිතය ඔස්සේ අපි වෙනස්ම විදිහට දකිනවා මේ කතාවේ අභ්‍යන්තරය. ඒ වගේම රාජකාරිය හා බැඳුණු වගකීම් සහිත ජීවිතය හා බැඳුණු සංවේදී චරිතයක්. ඔහුගේ රාජකාරිය පිළිබඳ කතාව ආරම්භයේදී දක්වනවා. ඔහු සමග පැමිණෙන පිරිස, ඒ අයට දෙන අණ, ඒ වගේම මේ ඔහු අතීතයට යනවා නමුත් අර රාජකාරියත් එක්ක ඔහු බැඳෙනවා. ඒ සිතුවිලි. කපිතාන්ට සිය රාජකාරියේ වගකීම මේ වෙලාවේදී මතක් වෙනවා. ඒ වගකීම ඔහු පැහැර අරින්නේ නැහැ. ඔහු හොඳ නිලධාරියෙක්. මොකද ඔහු පළවෙනි වෙඩිපහර තැබුවාට පසුත් Tamanගේ ඉහළ නිලධාරියා Tamanගේ වෙඩිපහරට good shot කියලා කියන තැනක් තියෙනවා. ඒ කියන්නේ ඒ තරමට ඔහු රාජකාරිය හා බැඳෙනවා. අර සිතුවිලි හැම දෙයක්ම එක්ක. ඒ වගේම කපිතන් හරහා සෙසු චරිත ඉස්මතු කරනවා. සෙසු චරිත
ඔහු දකින චරිත දේවගේ චරිතය අපිට කතා වෙන්නේ ජීවාත්මකව නැහැ. නමුත් දේව පිළිබඳ අතීතය මේ කපිතාන් ලවා කතුවරයා කියන්න උත්සාහ කරනවා. ඒ වගේම ඔහුගේ මව පියා පිළිබඳ මේ අතීතයේ මේ ගමේ ජීවත් වෙද්දී Tamanගේ මව්පියන් දෙදෙනා පිළිබඳව. ඒ වගේම දේවගේ පුතා දැකලා නැති වුණත් අර සංවේදී වෙනවා දේව පිළිබඳ තියෙන මතකයත් එක්ක. ඒ වගේම තමන්ගේ දරුවත් ඔහුට මතක් වෙනවා. මේ හැම දෙයක් එක්කම රාජකාරියට මුල් තැන දුන්නත් යටිසිතේ ඔහු ජීවත් වෙනවා ඒ චරිතත් එක්ක. ඉතින් මේ කතාව හරි සංවේදී ජනකයි. කපිතන් හරහා ඒ චරිත ඉස්මතු කරන්න උත්සාහ කරනවා. දේවගේ චරිතය මම ඔබට කිව්වා කපිතන් ලවා කියන චරිතයක් දේවගේ චරිතය. දේවගේ චරිතේ මේ කතාවේ ඉන්නවා. දුවේ පුතේ ඔබ හිතනවා ඇති ඔහු අපිට මේ කතාවට නෑනි කියලා. නමුත් ඔහු ඔස්සේ තමයි මේ කතාවේ අවසාන ටික මේ කපිතාන්ගේ චරිතය වෙනස් කරේ මේ දේවගේ සිදුවීමත් එක්ක. ඉතින් ඒ චරිතය විශේෂත්වයක් මේ කතාවට. ඒ වගේම සෙබළු. අපි දන්නවා මේ සිදුවීමේ මුල් අවස්ථාවට යද්දි සෙබළ කණ්ඩායමක් එක්ක තමයි යන්නේ. ඔවුන් අර අපිට චිත්ත රූප මවමින් ඔවුන්ගේ විදිහ ඔවුන් අර කැලෑවේ මේ පිරිසක් හොයාගෙන යන ආකාරය ඔවුන්ගේ ඇඳුමට කොලාතු ඇඳගෙන ඒ විදිහට අපි දකිනවා අපි යුද වාතාවරණයත් එක්ක ජීවත් වෙච්ච සමාජයක සෙබළුන්ගේ ස්වરૂපය කතුවරයා මේ ඔස්සෙත් ඉදිරිපත් කරනවා. ඒ නිසා සෙබළුන්ගේ චරිත ජීවමාන වෙලා තියෙනවා. මොකද මේ රාජකාරිය හා බැඳුණු චරිත හැටියට. ඒ වගේම ලුතිනන්. කතාවේ අවසානයේදී ලුතිනන් තමයි මේ ප්‍රවිෂ්ටයක් ගන්නෙ. මොකද ඔහු තමයි කපිතන්ගේ මරණයත් එක්ක කතාව අවසන් කරන්නේ. ඔහුගේ හැඟීම් එක්ක. ඔහුට ඇති වෙනවා කපිතන් මැරුණාට පස්සේ මම මිනිස්සු ගොඩක් මරණවා කියන කේන්තියක් ඇති වෙනවා. මොකද ඔවුන් රාජකාරියට ආව දේත් එක්ක බැලුවම. නමුත් කපිතන්ගේ සිනහවත් එක්ක ඔහුගේ හදවතත් වෙනස් වෙනවා. ඒ බව කතුවරයා අපිට ප්‍රකාශ කරලා තිනවා. ඒ වගේම මගදී හමු වෙනවා ගැමියෙක්. ඒ ගැමියගෙන් තමයි අර එක තැනකදී කපිතන් තමන්ගේ ඉතිහාසයට යන්නේ. ඉතින් දුවේ පුතේ කපිතන්ගේ චරිතය වෙනස් කරා මේ ගැමියා. ගැමියාගේ ප්‍රකාශය ඔස්සේ කපිතන් තමන්ගේ සංවේදී හදවතට කතා කරා. ඔහු ගැමියාට ඉතාමත් හොඳින් කතා කරා. මොකද මේ වෙලාවේ ඒ පරිසරයේ තිබුණේ මහා අමුතුම තැනක්. මොකද මේ පිරිසක්ට වෙඩි වැදිලා කෙනෙක් මැරිලා. ඉතින් ගැමියාගේ ප්‍රකාශයත් අහහා ඉන්න තරම් වෙලාවක් නැහැ. නමුත් කපිතන් ඒ ප්‍රකාශයෙන් සංවේදී වුණා. මොකද ඔහුගේ ඉතිහාසයට, ඔහුගේ අතීතයට ගැමියා කියපු දේවාගේ සිදුවීම්, දේවාගේ චරිතය, දේවාගේ පරිසරය, මේ දරුවගේ තාත්තා කවුද, අම්මා කවුද, මේ දරුවා කොහොමද හැදුනේ කියන හැම දෙයක්ම ගැමියාගේ චරිතයෙන් තමයි දැනගත්තේ. ඒක කතාවේ එක්තරා සම්දිස්ථානයක්. මොකද මෙතෙක් වේලා මතක් කරමින් හිටපු අතීතය මේ ගැමියා ඔස්සේ තමයි කපිතාන් මරණින් පසු ලෝකයක් සිහියට ගෙනුනේ. ඒක විශේෂත්වයක්. ඔහුගේ චරිතය අපිට ඊටාම සුළු කොටසදකි හමු වුණත් ඔහුගේ චරිතය ඔස්සේ කතාව වෙනස් වුණා හැටි දරුවෝ මතක තියාගන්න. ඒ වගේම ගැමි දරුවන් සමග තමාගේ දරුවාද කතාවට සම්බන්ධ වුණා. මේ ගමේ ඉන්න දරුවන් විප්ලවකාරී අදහස් එක්ක එක්තරා කාලයක අපේ රටේ තිබුච්ච ගැටලුවක් ඕනම ගම්මානයක දරුවන් විප්ලවකාරී තත්වයකට පත් වුණා. එය ඊටාම දරුණු තත්වයකට පත් වුණා අපේ රටේ එක්තරා කාලයක. අපි කිව්වොත් 71 කැරැල්ල. එතකොට මේ කතාවෙන් ප්‍රකාශ කරන්නේ දයාසේන ගුණසේන එහෙන් 71 කැරැල්ලේදී සමාජයේ ඇති වුණු ඊටාම බරපතල තත්වයක්. ඉතින් ඒකට මූණ දුන්නේ මේ ගැමි දරුවන්. ඒ ගැමි දරුවන්ගේ ස්වභාවය, ඔවුන්ගේ ජීවිතවල ස්වභාවය, ඔවුන්ට ගොඩාක් පහසුකම් නැහැ. නමුත් අමාරුවෙන් ජීවත් වෙන පිරිස අතර විප්ලවකාරී අදහස් නිරන්තරයෙන් මතුවෙනවා. හැබැයි තමන්ගේ දරුවටත් ඒ දේ වුණා. කතුවරයා ප්‍රකාශ කරන්නේ කපිතන්ගේ චරිතයේ ඔස්සේ තමන්ගේ දරුවා පිළිබඳවත් මතක් වෙනවා. මොකද ඔහුට මතක් වෙනවා මටත් මගේ දරුවා මග ඇරිලා නේද කියලා. ඊටාම කෙලි දෙලින් හැදුණු දරුවෙක්, සංගීතයට ප්‍රිය කළ දරුවෙක් ඔහුට මතක් වෙනවා මගේ දරුවත් නෑ නේද මේ මොහොතේ මාත් සමග සමීප වෙලා කියලා. ඉතින් ඒ මග ඇරීම තමයි මේවට හේතු වෙලා තියෙන්නේ. මේ චරිත දෙක තුනම කතුවරයා කපිතන් ලවා ප්‍රකාශ කරනවා. ඉතින් චරිත නිරූපණයේදී දුවේ පුතේ කතාවේ චරිත නිරූපණය වෙනම ගත්තොත් ඊටාම ගැඹුරින් අපිට මේ කතාවේ චරිත රසවත් විදිහට ප්‍රකාශ කරගන්න පුළුවන්. අපි බලමු තවදුරටත් පසුබිම් නිරූපණය. කතාවේ පසුබිම සකස් වෙලා තියෙන්නේ මේ සමාජයේ පැවති එක්තරා සිදුවීමක්. ඒ පසුබිම එකතු කරගෙන තියෙනවා මෙන්න මේ විදිහට. කපිතන්ගේ අතීතාවර්ජනය ගැමි පරිසරය හෙල් මුදුනේ සිටින විට දොළ පහර ගලාගෙන යද්දි දොළ පහර ලන්ද
වෙල්යාය ඔස්සේ ඇති ඇල මාර්ගය හරහා ඇති ඒ දණ්ඩ පිටිසර ගමක පාසල් ගිය පරිසරය පසුබිමින් නිරූපණය වෙනවා. ඒක අතීතාවර්ජනයක් හැටියට. මොකද මේ කතාවේ අධ්‍යතාර්ථවාදයට යන ඒ සිතුවිලි ඒ සිනමාරූපී බව අපිට හැම දෙයක්ම දෙන්නේ කපිතාන්ගේ අතීතාවර්ජනයත් එක්ක. ඒ වගේම ඔවුන් එකතු වෙලා තියෙන මේ ගැමි පරිසරය පසුබිම් කරගෙන තියෙනවා. වතුරාණයේ පඳුරු අතරින් අහසට නැගෙන කුරුල්ලන්ගේ ලතෝනිය. මාදන් ඉඳිලා ඕසෙට ඇඹුල් පේර වකාරේ මේ පසුබිම අපිට ගේනවා අර ගැමි පරිසරයේ තියෙන සුන්දරත්වය. ඒක කතාවට අවශ්‍යයි. මොකද මේ කතාව ඉදිරිපත් කරන පරිසරයට ඒ බව අවශ්‍යයි. ඉතින් බරමුදුවේ පුතේ තවදුරටත් යථාර්ථ නිරූපණය මේ කතාව ඔස්සේ මධ්‍යස්තව ඉඳගෙන කතුවරයා මේ සමාජයේ දෙස බලපු හැටි. මේ කතාවෙන් ඊටාම ගැඹුරු දෙයක් ප්‍රකාශ වෙනවා. ඔහු මේ විදිහේ යථාර්ථයක් මේ තුල නිරූපණය කරනවා. එක්තරා කාලයක ලාංකික සමාජයේ පැවති දේශපාලන ආර්ථික ශේෂ්ඨවල ඇති වූ විප්ලවීය බව. මේ විප්ලවය දෙස කතුවරයා මධ්‍යස්තව සිට බැලූ අයුරු. මේ විප්ලවය දෙස කතුවරයා මධ්‍යස්තව සිට බැලූ අයුරු. තරුණ පරපුර විප්ලවීය අදහස් සමග ඇති කළ අර්බුදය මැඩලීමට පැමිණි හමුදාව සිය රාජකාරී ඉටු කළද ඔවුන්ගේ චිත්ත අභ්‍යන්තරය සංවේදී ලෙස ක්‍රියාත්මක වන ආකාරයට යථාර්ථයක් ලෙස කතුවරයා කතාවට එකතු කරගෙන ඇත. ඔහු ඊටාම සංවේදී වෙනවා මේ පරිසරයත් එක්ක මේ චරිත එක්ක. ඒ විප්ලවීය බව ප්‍රකාශ කරන්න සමාජයේ පැවති එක්තරා කාලවකවානුවක පැවති ඊටාම දරුණු දෙයක් මම මේ විදිහට ප්‍රකාශ කරත් දුවේ පුතේ ඔබත් මමත් අපි නොදුටු පරිසරයක් 71 කැරැල්ලේදී මේ සමාජයේම වෙනස් බවට පත් වුණා. ඉතින් අපිට අත්දැකීම් අඩුයි මේ පිළිබඳ. නමුත් මේ කතාව කියවද්දි මේ කතාවලින් ප්‍රකාශ වෙනවා දුවේ පුතේ ඒ අතීතය. ඉතින් මේ යථාර්ථ නිරූපණයක් හැටියට කතුවරයා උත්සාහ කරනවා ඒ අතීතයේ තිබුණු එක්තරා සිදුවීම් ගොන්නක් මිනිස් චිත්ත ස්වභාවයන් සමග අප වෙත ඉදිරිපත් කරන්න. ඒ වගේම දුවේ පුතේ මම මෙතෙක් ඔබට සඳහන් කළා කීප අවස්ථාවකදී දයසේන ගුණසිංහයන් කතාවට එකතු කරගෙන තියෙන කතාවේ රසවත් බවට එකතු කරගෙන තියෙන අධියථාර්ථවාදී නිරූපණය. අධියථාර්ථවාදය කියලා කියන්නේ යම්කිසි දෙයක් පිළිබඳව ප්‍රකාශ කරද්දී චරිතයක් ඔස්සේ අතීතයට දිව යද්දී අපිට සිනමා රූපී බවක් අපි දකිනවා චිත්‍රපටයක් වගේ මේ අතීතය. සාමාන්‍යයෙන් අපි sannivedana මාධ්‍ය ඔස්සේ අපිට නොයෙකුත් දේවල් ලබා දෙනවා නොයෙකුත් රසවත් පණිවිඩ ලබා දෙනවා. ඉතින් කතාව කෙටි කතාව කියවද්දිත් ඒ වගේ අතීතයකට යන සිතුවිලි රූපණ මාධ්‍යයෙන් ඉදිරියට යන ආකාරය තමයි අධ්‍යයථාර්ථවාදයේ ඔස්සේ ප්‍රකාශ කරන්නේ. මිනිස් සිත්වල ඇති ප්‍රාථමික මනෝභාවයන් අතීත ආවර්ජනයක් ලෙස ගනිමින් සිනමා රූපයක් ලෙස දිගහැරීම. අපි දැක්ක කපිතන් තුලින් ඒ අතීතයට ඔහු පිවිසි ආකාරයට. ඔහු හැම තප්පරේම අතීතයට යනවා. මොකද ඔහු ඔහුගේ ගමට ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා හැම දෙයක්ම ගහ කොළක් පවා හෙලවෙද්දී ඔහුට මතක් වෙනවා. තමන්ගේ රාජකාරිය ඔහුට අමතක වෙනවා. නමුත් ඒට මූලිකත්වයේ දුන්නට නිරන්තරයෙන් ඔහු අතීතයට ගියපු බව අපි කතාවේ මුල සිට අග දක්වාම දැක්කා. ඔහු මිය ගිහිල්ලත් ඔහුට මතක් වෙන්නේ ඒ සිතුවිලි ඔස්සේ නැගුණු චරිතවල ස්වභාවයන්. ඉතින් සිහින ලෙසින් කපිතාන් දකින අතීතය නාකඳ කතුවරයා මේ විදිහට සඳහන් කරනවා අර කාලයෙන් වේලී ගියපු අතීතයත් එක්ක ඒ දණ්ඩක් මේ තිබිලා තියෙන්නේ නාකඳක් කියලා. ඉතින් කතුවරයාට ඒ සිතුවිලි මතක් වෙනවා. ඒ හැම දෙයක් ඔස්සේම අධ්‍යයථාර්ථවාදයේ නිරූපණය කරන්න අපේ කතුවරයා උත්සාහ කරනවා. ඒ වගේම දුවේ පුතේ රතු රබර් පටියකින් ගොනු කළ පොත් මිටිය එක අතකින්ද තුත්තිරි ගසක් එබූ තින්ත කූඩුව අනෙක් අතින්ද ගෙන නාකඳ දැමූ ඇලකින් එගොඩ වීම. මහා නියරක් දිගේ කඩිසර ගමනින් පාසල් ගියා ඔහුට මතකයි. සිතුවිලි. ඉතින් මේ කතුවරයා යනවා අතීතෙට. කතුවරයාට ඕන වෙලා තියෙනවා කපිතන්ගේ අතීතය මේ ඔස්සේ ඉදිරිපත් කරන්න. අධ්‍යයථාර්ථවාදයේ ඔස්සේ ඔහු ඒ අතීතයට යනවා. මොකද ඒක කතාවට අවශ්‍යයි. ඒ වගේම දේවා මුණ ගැසීම මරණාසන්නයේ ඇති වූ සිතුවිල්ලක් හේතු කොටගෙන සිදු වූ සිතුවීම. දේවා මුණ ගැහෙන්නේ ඒ සිදුවීමත් එක්ක. දේවා අතීතයේදී ඔහු පුංචි කාලයේදී දේවා මුණ ගැහිලා දේවත් එක්ක ජීවත් වුණත් මරණාසන්න සිතුවිල්ලත් එක්ක නැවත දේවාගේ චරිතය එකතු වෙනවා. එතනත් ඊටමත් අගනා නිරූපණයක්. ඒ කියන්නේ සිනමාවක් වගේ අපි දකින ඔහුගේ මියගිය සිතුවිලි
මිය යන ආසන්න මොහොතේ ඇතිවෙච්ච අර අපි කියනවානේ කෙනෙක් මරණාසන්න මොහොතේ ඇති වෙන දේ ඒක යටිහිතේ තියෙනවා කියලා. ඉතින් කතුවරයා මේ කතාව අලංකාර කරන්න, මේ කතාව අර්ථවත් කරන්න ඒ සිතුවිලි ඔස්සේ මේ අධ්‍යතාර්ථවාදී බව ගොනු කරලා තියෙනවා. ඉතින් දුවේ පුතේ අපි භාෂා ලක්ෂණ පිළිබඳව කතා කරමු. භාෂා ලක්ෂණ පිළිබඳව කතා කරන්න ඕන මේ කතාව රසවත් කරගෙන තියෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා. එතනදී උපමා අපි මූලිකව ගත්තා. ටිපින් බඳුන්වල පියන් ඇරෙන හඬ ලන්ද හූල්ලන්නාක් මෙන් අර Tamanගේ සෙබළ කණ්ඩායම කෑම ගන්න පටන් ගන්න වෙලාවේ මේ ටිපින් බඳුන්වල පියන් ඇරෙනවා. ඒ හඬ පිළිබඳව මේ උපමාවෙන් එකතු කරනවා. ඒ වගේම ඒ දණ්ඩ මල බැඳුණු දැවැන්ත යදඬුවක් මෙන් ගොයම් සන්නියක් වැළඳුණු කලක් මෙන් වෙවුලා ගොස් අර වෙඩි පහරත් එක්ක මොකද අර ගොයම් මේ කුඹුරකට තමයි අර පිරිස ගිහිල්ලා හැංගුණේ එකපාරට එතනට වෙඩි වරුසාවක් වැදුනම සන්නියක් වැළඳුණු කලක් මෙන් ඊටාම උචිතයි ඒ උපමා. ඒ වගේම කැලයට ගිනි ඇවිලුණු කලක් මෙන් ලන්ද පුපුරන්නට විය. ලන්ද පිපුරු වේදුවේ පුතේ අර වෙඩි වරුසාවත් එක්ක කැලයට ගින්නක් ඇති වුණා වගේ. ඉතින් මේ කතාවට ගැළපෙන උපමා භාවිත කරන්න කතුවරයා උත්සාහ කරගෙන තිබුණා. ඒවා ඊටාම රසවත්. දෙවනුවට අපි කතා කරනවා දුවේ පුතේ රූපකාර්ථවත් යෙදුම් සමගින්. රූපකාර්ථවත් යෙදුම් කතාවකට අලංකාරයක් ගෙන දෙනවා. ඉතින් මේ කතාවේ තිබුණා රාජද්‍රෝහී විප්ලවකාරයෝ ගැන. රාජද්‍රෝහී විප්ලවකාරයෝ. හදිසි හා ඇඳිරි නීති ඔරලෝසුව. නිරන්තරයෙන් මේ කාලවකවානුව තුළ මේ ඇඳිරි නීතිය කියන දේ තිබුණා. හදිසි ඇඳිරි නීති. එය රූපකාර්ථවත් එකතු වුණා. වාරකන් මුහුද, වේදනාවේ කෝඩය මේ දේවල් මේ කතාවේ අභ්‍යන්තරේ රූපකාර්ථවත් යෙදුම් හැටියට යෙදිලා තියෙනවා. ඔබ රස විඳිද්දී ඔබ මේ දේවල් ඉස්මතු කරගන්න, ඒ අවස්ථා නිරූපණය කරගන්න, කතාව රසවත් කරන්න. ඒ වගේම දුවේ පුතේ අපි සංකේත කීපයක් කතා කරනවා මේ කතාවේ. කොරවක්කන්ගේ අඬ දබරය. මේ මොකද අර ගමේ ස්වභාවයන් ගැන ප්‍රකාශ කරන්න. ඒ වගේම වෝකිටෝකි යන්ත්‍රය. මේ වෝකිටෝකි යන්ත්‍රය හරහා තමයි මොවුන්ට පණිවිඩ ලැබෙන්නේ. ඒ සද්දෙත්, ඒ හඬත් කතාවේ සංකේත හැටියට එකතු කරනවා. නාකඳ. නාකඳ ඔස්සේ අතීතයට ගිය කපිතන්. Taman පාසල් යන කාලේ මේ නාකඳත් එක්ක කතාවේ ඊටාම වැඩි කොටසක් කතා කරන ඔහුගේ අතීත ස්මරණයත් එක්ක එක සංකේතයක් හැටියට කතාවට එකතු වෙනවා. තවදුරටත් අපි කතාවේ ව්‍යංග්‍යාර්ථ කීපයක් ගොනු කරනවා. ව්‍යංග්‍යාර්ථයෙන් කියන්නේ මතු පිටින් කියනවට වඩා යටි අදහසක්. ව්‍යංග්‍යාර්ථ ඔස්සේ රසවත් වෙන ඕනම නිර්මාණයක්. මොකද ඒක හිතන්න ඒ තුලින් මතු කරන්න වෙන දෙයක්. මතු පිටින් පේන එක දෙයක්, මතු කරන්නේ තවත් දෙයක්. ඒ බව මේ කතාවේ තියෙනවා. වතුරාණිය වෙත යද්දී සිතින් දෙවියන් යැදීම අනතුරක සේයාව ප්‍රකාශ කිරීමක්. මොකද ඔහු දන්නවා මේ මොහොතේ තව කොයි වෙලේ කොයි විදිහ අනතුරක් වෙයිද කියලා. මොකද තරුණ පිරිස නිකන් ඉන්නේ නෑ මේ වෙලාවේ. මේ කණ්ඩායම එන බව, මේ හමුදාවේ පිරිස එන බව ඔවුන් දන්නවා. ඒ නිසා කපිතන්ටත් දැනෙනවා මේ බව. ඔහු දෙවියන් හිතින් යදිනව කොච්චර ලොක්කෙක් වුණත් ඔහු දෙවියන් යදින විදිහ. ඉතින් අපිට ව්‍යංග්‍යාර්ථව මේ අවස්ථාව ප්‍රකාශ කරනවා. ඔව්දුවේ පුතේ. අපි බලමු මේ දෙවෙනි ව්‍යංග්‍යාර්ථය පිළිබඳව. මැරුණු කොළුවාගේ හිස එසවීමට සපත්තුව පාවිච්චි කළ අවස්ථාවේ ඔහු වෙත රවා බැලීම. කපිතන්ගේ උණු හදවත ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ හමුදාවේ වුණත් ඔවුන් තුල තියෙන ඒ විනය ගරුක බව. ඔවුන් තුල තියෙන ඔවුන්ගේ සිතුවිලි වලත් තියෙනවා යම්කිසි සංවේදී බවක්. මං හිතන්නේ කතුවරයා ඒ බව ප්‍රකාශ කරන්න. කපිතන්ගේ චිත්තය, කපිතන්ගේ චරිතය ප්‍රකාශ කරනවා මේ ව්‍යංග්‍යාර්ථය ඔස්සේ. ඒ වගේම ඇතුළත් ගැට පිටතත් ගැට මෙන්ම ගැට තුලද ගැට. මේ සිතුවිලි එක්ක පැටලි යන්නේ කපිතන්. එතන Taman වෙනුවෙන් උගුලක් ඇති කියන බලාපොරොත්තුව ඔස්සේ ඔහු ගමන් කරද්දී මේ කියන බව එකතු වෙනවා. ඉතින් දුවේ පුතේ මම මේ දේ ඔබට එකතු කරේ දයසේන ගුණසිංහයන්ගේ මේ කෙටි කතා සංග්‍රහය පිළිබඳව මහාචාර්ය සෝමරත්න බාලසූරියන් සංග්‍රහිත කෙටි කතා සංග්‍රහය මෙන්න මේ විදිහට සඳහන් කරලා තියෙනවා. ඔබට පුළුවන් ඔබගේ ਵਿਚාරයේදී රසවින්දනයේදී මේ දේවල් රසවත්ව එකතු කරගන්න. මොකද ඔබ උද්ෘත හැටියට කතාවේ කොටස් එකතු කරගන්නවා වගේම වෙනත් ග්‍රන්ථවල යමක් ප්‍රකාශ කරලා තියෙනවා නම් මේ කෙටි කතා ගැන, කතුවරයාගේ ස්වභාවය ගැන ඒවා එකතු කරගන්න ඔබේ නිර්මාණයට වගේම ඔබේ ਵਿਚාරයට. බලමු. දයසේන ගුණසිංහයන්ගේ කැනල් පාරේ නිසාචරයෝ කෙටි කතා සංග්‍රහයේ භාෂාව සහ ශිල්ප ධර්ම පිළිබඳ විවරණයක්.
මෙම කෙටි කතා 5. ඒ කියන්නේ අපි මෙතනදී කතා කරන්නේ දුවේ පුතේ කැනල් පාරේ නිසාචරයෝ කියන කෙටි කතා සංග්‍රහය ගැන. ඒ කෙටි කතා සංග්‍රහයේම තියෙන කෙටි කතා මේ විදිහයි කියලා තමයි මහාචාර්යතුමා පවසලා තියෙන්නේ. මේ කෙටි කතා 5 සන්දර්භ වශයෙන් මෙන්ම ශිල්ප ධර්ම හා භාෂාවතින් කෙටි කතාවේ ප්‍රකාශන ශක්තිය උරගා බලන ප්‍රයත්නයකි. ඔහු කිසිම කතාවකදී බටහිර කතා කලාව දෙස නැඹුරු නොවේ. සාම්ප්‍රදායික කතා කලාව උකහා ගත්තා වූ සියුම් ප්‍රබල භාෂා මාධ්‍යයක් සෑම කෙටි කතාවකම පාහේ යොදා ගනී. ඉතින් මේ පිළිබඳව අපි මේ කෙටි කතාව රස විඳිද්දී දැක්කා. ඔහුගේ මේ තවත් එක කෙටි කතාවක් කැනල් පාරේ නිසාචරයෝ කියන කෙටි කතා සංග්‍රහයේ කෙටි කතා 5න් එකක් ඔබ රස විඳි. ඒ නිසා මේ කොටස ඔබේ දැනුමට අවශ්‍ය වෙනවා ඔබගේ විභාගයට අවශ්‍ය කොටස් වලට. ඊළඟට අපි බලමු දෘෂ්ටි කෝණය. ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය. අපි දෘෂ්ටි කෝණය පිළිබඳව ඔබට මතක් කරා දුවේ පුතේ. අපි මේ කතාවේ සමාජයේ ඉස්මතු වූ ගැටුමක් කතුවරයා චරිතයක් ඇසුරින් පුළුල් ලෙස විවරණය කරනවා. ඒක තමයි විශේෂත්වය උනේ. ඔහු ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය ඔස්සේ කතා කරන්නේ එක්තරා චරිතයක් ඔස්සේ. ඒ අධ්‍යතාර්ථවාදය ඇසුරු කරගන්නේ මේ චරිතය ඔස්සේ ප්‍රකාශ කරන විදිහ අනුව. ඒක ඔබ ඉස්මතු කරන්න ඕන. ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය වුණත් මේ දිව යන්නේ කොයි ආකාරයේද? කතුවරයා කතාව කතන ක්‍රමයක් හැටියට එකතු කරගෙන තියෙන්නේ කොයි ආකාරයේද කියලා ඔබ ඉස්මතු කරගත යුතුයි. ඒ වගේම දුවේ පුතේ මේන් ප්‍රකාශ වන ජීවන දෘෂ්ටිය. සමහර වෙලාවට ඔබේ විභාගයට එන ප්‍රශ්නවල ඉස්මතු කරන්න කියලා තියෙනවා කෙටි කතාවල ජීවන දෘෂ්ටිය. එතනදී මෙන්න මේ ටික එකතු කරගන්න. තරුණ ජීවිතවල ඇති වූ අසහනය හේතුවෙන් දේශපාලනමය වශයෙන් සිදු කළ විප්ලවීය ක්‍රියාවලිය පිළිබඳව ලේඛකයා දුටු මිනිස් හා සමාජ ක්‍රියාවලිය පිළිබඳ හෙළන දෘෂ්ටිය. මේ ජීවන දෘෂ්ටිය ඔස්සේ ඒ බව ප්‍රකාශ වෙනවා. හමුදාව මැදිහත් වී එම අරගල මැඩ පැවැත්වුවද ඔවුන්ගේ දරුවන් මේ අරගලවල සිටීම ඔවුන් මග ඇරී ඇති බව ජීවන දෘෂ්ටියෙන් ප්‍රකාශ වෙනවා. තමන්ගේ දරුවන් මග හැරී ඇති බව මේ දරුවන්ව ගැන කතා කරනවා. ඒ වගේම තමන්ගේ දරුවන් පිළිබඳවත් කතුවරයා ජීවන දෘෂ්ටියෙන් ප්‍රකාශ කරනවා. ඒ බව කතාවේ අන්තර්ගතය කියවද්දි කතාවේ සාරය බලද්දි අපිට උද්දීපනය කරන්න පුළුවන් වෙනවා. ඉතින් දුවේ පුතේ මේ ඔස්සේ දයාසේන ගුණසිංහයන්ගේ මේ අපූර්ව කතාවේ ප්‍රබලතා කීපයකුත් ඔබ එකතු කරගන්නවා නම් මේ කතාව තවත් හොඳින් රස විඳින්න වගේම ਵਿਚාරයට ලක් කරන්න පුළුවන්. සමාජයට බලපෑම් ඇති කළ සිදුවීමක් මෙහි නිරූපණය වෙනවා. ඒ වගේම අධ්‍යතාර්ථ නිරූපණය මගින් මේ කතාව රසවත් වෙලා තියෙනවා. මානව භක්තිය ඉස්මතු වන චරිත නිරූපණයක් මේ කතාවේ තියෙනවා. ඒ ඊටාම මනරම් විදිහට කතුවරයා එකතු කරගෙන තියෙනවා. ඒ වගේම මුල් කාලීන කෙටි කතාවල අන්තර්ගත ක්‍රමය වෙනස් කිරීම. මුල මැද අග කියන බව වෙනස් කරලා මේ කතාව ප්‍රකාශ කරගෙන තියෙනවා. ඒ වගේම කුතුහලය නිරන්තරයෙන් කුතුහලය කතාවේ අපි දැක්කා. කුතුහලයේ සමග කතාව ඉදිරියට යනවා. මේ ප්‍රබලතාව ඔබට මතු කරගන්න පුළුවන් කතාව රසවත් කරගන්න. ඉතින් දුවේ පුතේ මේ ඔස්සේ ඔබට පුළුවන් කතාව අවසානයේදී ඇගීමක් අපි හැමදාම ඇගීමක් ඔබට එකතු කරනවා. මොකද එකතු කරන්නේ ඔබ රසවිඳි කතාව ඔබ ਵਿਚාරයට ලක් කරන කතාව ඔබගේ දැනුම කොයි විදිහද කියලා උරගා බලන්න. ඉතින් මම අදත් ඔබට ඇගීම් දෙකක් එකතු කරා මෙන්න මේ විදිහට. බලන්න පළවෙනි ඇගීම දුවේ පුතේ සමාජයේ පිළිබඳ ගැඹුරු විවරණයක් මෙම කෙටි කතාව ඇසුරින් පෙන්වා දී ඇත. අපි දැක්කා සමාජයේ පිළිබඳ ගැඹුරු විවරණයක් මේ කතාවේ තියෙනවා. ඔබට කතාව කියවද්දී ඊටාම සියුම් විදියට රස විඳිනවා නම් ඒ ගැඹුර එක්තරා කාලයක සමාජයේ පැවති යම්කිසි සිදුවීමක් මේ කතාවට තේමා වුණානේ. අපි කතා කරා ඒ පිළිබඳව. ඒ ගැඹුර මේ කතාවේ කොයි විදිහටද ප්‍රකාශ වුණේ කියලා. මොකද ඔබට කෙටි කතාවේ ਵਿਚාරයට එකතු වෙද්දී වෙනත් කෙටි කතා සමග කතා කරද්දී මේ කෙටි කතාවෙන් ප්‍රකාශ වෙන ගැඹුරු තේරුම් ගත යුතුයි. ඔබට පුළුවන් දුවේ පුතේ ඔබට નિયમિત වෙනත් කෙටි කතා කිහිපයක් මේ කතාව සමග සංසන්දනය කරන්න. විශේෂයෙන් කරත්තේ කෙටි කතාව ඒ කෙටි කතා එක්ක මේ කතාව දකින්න ඔබ. එතකොට ඔබට පුළුවන් ගැඹුරින් මේ සමාජ ගැටලුව විග්‍රහ කරන්න. ඒ වගේම මිනිස් වටේ කෙටි කතාව ඒ කෙටි කතාවෙත් සමාජ ජීවිතයක් කතා කළා. සමාජයේ පවතින ගැටුමක්. සමාජයේ මිනිසුන් අතර ඇතිවන යම්කිසි සිදුවීමක්. ඉතින් ඔබට පුළුවන්
මේ කතාවත් එක්ක ඒවා සංසන්දනය කරමින් මේ සමාජයේ ගැඹුර, සමාජයේ පවතින මිනිස් ජීවිතවල ස්වභාවය, ඒක සත්‍යතාවක් හැටියට, යථාර්ථයක් හැටියට ඉස්මතු කරගන්න ඔබ උත්සාහ කරන්න. එහෙම වුණොත් ඒ පළවෙනි ප්‍රශ්නයට ඔබට පිළිතුර ගොනු කරගන්න පුළුවන්. ඔබ එතිනිදී උදාහරණ, ඒ අවස්ථා නිරූපණයන් එකතු කරන්න උත්සාහ කරන්න. ඒ වගේම දෙවෙනි ප්‍රශ්නේ අපි එකතු කරනවා දරුවන්ට කෙටි කතා ලක්ෂණ ඇසුරින් කපිතන්ගේ පුත්තු කෙටි කතාව ਵਿਚාරයට ලක් කරන්න. ඔබ මෙතෙක් කෙටි කතා ලක්ෂණ පිළිබඳව කතා රාශියක් ඔස්සේ ඉගෙන ගත්තා. අදත් ඔබට අපි මතක් කරා මේ කෙටි කතා ලක්ෂණ කියන්නේ මොනවද කියලා. ඒ එකින් එක සියුම් විදිහට මේ කතාවේ අන්තර්ගත වෙලා තියෙන ආකාරය මේ පාඩම පුරාත් ඔබට එකතු කරා. ඊට අමතරව ඔබට තවත් කතාව නැවත කියවමින් එවැනි තැන් ඇතිදැයි හොයාගන්න පුළුවන්. මම කිව්වාට අමතරව ඔබ දකින අවස්ථා තියෙනවා. ඔබ දකින නිරූපණ තියෙනවා. ඔබ දකින ව්‍යංග්‍යාර්ථ තියෙනවා. භාෂාව තියෙනවා. ඒ වගේම විවිධ දේවල් මේ කතාවේ කෙටි කතා ලක්ෂණ ඉස්මතු කරනකොට ලැබේවි ඔබට. ඔබ මේ දේවල් ඊටාම සියුම් විදියට ඉස්මතු කරගෙන මේ දෙවෙනි ප්‍රශ්නෙට පිළිතුරු සපයන්න උත්සාහ කරා. ඉතින් දුවේ පුතේ මේ ඇගීම ඔස්සේ අපි බලාපොරොත්තු වෙන්නේ ඔබ කියවූ කෙටි කතාව හෝ නවකතාව කුමන දෙයක් හෝ තවදුරටත් ඔබේ ධාරණයට ඔබ තේරුම් ගත්තාද? ඔබට හොඳට ලියන්න පුළුවන්කම ලැබුණාද කියලා. ඉතින් ඇත්තටම මේවාට පිළිතුරු සපයනවා නම් ඔබගේ විභාගයට එය බොහෝ හොඳ අත්වැලක් වේවි. ඔබට පුළුවන් මේවා ලියලා ඔබේ පාසලේ ගුරුතුමාට ගුරුතුමියට ඒවා පෙන්වලා නිවැරදි කරගන්න. අපි ලබා දුන්නු මේ අත්වැල ඔබට ඔබේ විෂය නිර්දේශ ආවරණය කරගන්න අපි ලබා දෙන අත්වැල තවදුරටත් වර්ධනය කරගන්න ඔබට පාසලේදී පුළුවන් ගුරුතුමා සමග ගුරුතුමිය සමග එකතු වෙන්න. ඉතින් මේ විදිහට අපි අද සාකච්ඡා කළා දුවේ පුතේ තවත් අපූරු කෙටි කතාවක් අපේ විෂය නිර්දේශයට එකතු වෙලා තියෙන රසවත් කෙටි කතා අතරින් වෙනසක්. ඉතින් මේ වෙනස ඔබ දැක්කා. දයසේන ගුණසිංහයන් නම් වූ අපූරු කෙටි කතා කරුවා. ඔහුගේ නිර්මාණ අතර එකතු වුණු වෙනස් ආරේ කෙටි කතාවක් අද අපි ඔබට එකතු කරේ. ඒ ඔස්සේ ඔබේ දැනුම දියුණු කරන්න අපි බලාපොරොත්තු වුණා. මං හිතන්නේ අපි බලාපොරොත්තු වූවා වගේම පාඩම රසවත් ඔබ රස විඳීවි. ගැඹුරින් රස විඳින්න උත්සාහ කරන්න දුවේ පුතේ. මතු පිටින් නෙමෙයි මේ කතාවේ බොහොම ගැඹුරු අර්ථයක් තියෙනවා. ඒ චරිතවල සියුම් තැන් ඔබ උකහා ගන්නවා නම් ඔබට වඩාත් රසවත් වේවි. ඉතින් අපි මේ විදිහට ගුරු ගෙදර පාඩම් මාලාව ඔස්සේ ඔබ හමුවට ඇවිල්ලා මේවැනි කෙටි කතා නවකතා ඔස්සේ ඔබේ දැනුම දියුණු කරන්න උත්සාහ කරනවා. ඔබට නැවත නැවතත් මේ පාඩම් නරඹලා ඔබේ දැනුමට අවශ්‍ය කොටස් එකතු කරගන්න පුළුවන්. අපේ තියෙනවා channel NIE නම් වූ YouTube නාලිකාවක්. ඒ ඔස්සේ ඔබට නිරන්තරයෙන් මේ පාඩම් නැවත නැවත බලන්න පුළුවන්. ඔබගේ දැනුමට ඔබගේ රස වින්දනයට අවශ්‍ය වෙන විදිහට. ඒ ඔස්සේ තවදුරටත් පාඩම සංවර්ධනය කරගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් දුවේ පුතේ තවත් දවසකින් මෙවැනි වූ රසවත් පාඩමක් එක්ක ඔබගේ දැනුම දියුණු කරන්න අපි ගුරු ගෙදර හරහා ඔබ වෙත එනවා. එතෙක් සියලු දෙනාටම ආයිබෝවන්.